පිනතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළ ගාථාරත්නය ධම්මපද පාළියේ පුප්ප වර්ගයේ සඳහන් වන ගාථාරත්නය. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාරත්නයේ දේශනා කොට වදාළේ විදුඩබ කියන මහරජු ඇතුළු පිරිස ගංගා ජලයෙන් ගහගෙන ගිහිල්ලා මරණයට පත්වෙච්ච කාරණාවත් එක්ක. මේ ගාථාරත්නයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතු වුණේ මොනවාගේ කාරණාවක්ද කියන එක අපි බොහෝම කෙටියෙන් ටිකක් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුර ශාක්‍ය වංශිකයෝ කොසල් රජුරුවන්ගේ එක පුතෙක් අතින් සමූල ඝාතනයට ලක් වුණා. එතන සමූල ඝාතනයට ලක් වුණා කියලා සඳහන් කළාට සමහර අය බේරුණා. එදා ඒ ප්‍රදේශයේ හිටපු නැති අයත් බේරුණා. සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරපු අයත් බේරුණා. එතකොට පින්නතුනි මේ ඥාති පරපුර සමූල ඝාතනයට ලක් වෙන්න මේ භවයේ හේතුවත් පෙර භවයේ හේතුවත් දෙකම අපිට වටිනවා. මේ භවයේ හේතුව තමයි විදුඩබ කුමාරයා පුංචි කාලේ අම්මගෙන් අහනවා මට කියලා කිරි අම්මා කෙනෙක් කිරියත්ත කෙනෙක් නැද්ද කියලා. මොකද එයත් එක්ක සෙල්ලම් කරන්න ගියහම ඉගෙන ගන්න තැනට ගියහම අනිත් සහෝදර ශිෂ්‍යයෝ කිරියම්මා කිරියත්ත ගැන බොහොම ආදරෙන් කතා කරනවා. නමුත් විදුඩබ කුමාරයාට තාම එහෙම මුණ ගැහිච්ච කිරියම්මෙක් කිරියත්තෙක් නැහැ. ඒ හින්දා තමයි අම්මගෙන් ඇහුවේ. සඳහන් කළා අම්මා ඉන්නවා පුතේ. ඒගොල්ලෝ ඉන්නේ හුඟක් ඈත. මට මගේ කිරියම්මා කිරියත්ත බලන්න යන්න ඕනේ කොච්චර ඈත වුණත්. වාසබ කත්තියා මේ විදුඩබ කුමාරයාගේ අම්මා තමන්ගේ ඥාතීන්ට ශාක්‍ය වංශයට පණිවිඩයක් යවුවා. මගේ පුතා කිරියම්මා කිරියත්ත බලලා යන්න එනවා. අපි අතර තියෙන රහස් පුතාට දැනෙන්න දෙන්න එපා කියලා. මොකද කොසල් රජුරවන්ට ලොකු ඕනෑකමක් තිබුණා ශාක්‍ය වංශෙන් විවාහයක් කරගන්න. හැබැයි ශාක්‍ය රජවරු ඒකට ලොකු කැමැත්තක් දැක්ුවේ නැහැ. කොසල් රජුරුව බලවත් රජෙක්. සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන්න බැරි නිසා ශාක්‍ය වංශයේ 16කුගේ කුසෙන් ඉපදිච්ච දුවක් කොසල් රජුරවන්ට විවාහ කරලා දුන්නා. ආන්ගේ 16කුගේ දුවක් මම කියන කතාව තමයි පුතාට දැනෙන්න දෙන්න එපා කියලා කිව්වේ. ඉතින් ශාක්‍ය වංශිකෝ හරි උසස් වංශයක් නිසා ලොකු මාන්නයකුත් නැතුව නෙමෙයි. විදුඩබ කුමාරයා එන නිසා ශාක්‍ය කුමාරයන් ලව්වා විදුඩබ කුමාරයාට වන්දන්න බෑ කියලා හිතලා බාල කුමාරවරු ඔක්කොම එදා නගරෙන් පිට කෙරුවා. වැඩි හිටියෝ විතරයි හිටියේ. එතකොට වඳින්න කෙනෙක් නැහැ. විදුඩබ කුමාරයාගෙන් වැඳුම් ලබනවා මිසක් විදුඩබ කුමාරයාට වඳින්න කෙනෙක් නැහැ. ඉතින් බොහොම සතුටින් දින කීපයක් මව්පියෝ මේ කිරියම්මා කිරියත්ත එක්ක හිටියා. එහෙම ඉඳලා ඒ අයගෙන් සමු අරගෙන මෙයා ආපහු පිටත් වුණා. ඒ පිටත් වෙනකොට මගට ගියහම දැනුණා තමන්ගේ එක ආයුධයක් බැරි වෙලා ආවා කියලා. නැවත රාජපුරුෂයෙක් ඒ ආයුධය රැගෙන යන්න එනකොට මේක පිරිසක් අර කුමාරයා වාඩි වෙලා හිටපු පුටුව දාසිගේ පුතා වාඩි වෙලා හිටපු පුටුව කියලා සෝදලා දමමින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන කතාව අර ඇමතිවරයාට ඇහුණා. එයා ගිහිල්ලා ඒ කතාව කීවා. ඒ වෙලාවේ තමයි වෛරයක් ඇති කරගත්තේ. මට ඒ තරම්ම පහත් විදිහට සැලකුවාද? මම බොහොම ආදරෙන් සෙනෙහසින් කිරියම්මා කිරියත්ත ගාවට ආවේ. ඒගොල්ලෝ මං ගැන හිතපු විදිහ. කවදා හරි මහරජු වෙච්ච දවසට මං ශාක්‍ය වංශයේ සමූල ඝාතනය කරනවා කියලා හිතුවා.
ඕක තමයි මේ භවයේ සිදුවීම. එතකොට මේකට පෙර සම්බන්ධයක් තියෙනවා. විදුලබ කුමාරයා රජ වුණාට පස්සේ නිසි කල් වෙලාවට සේනාවත් සංවිධානය කරගෙන ශාක්‍ය දේශයට පහර දෙන්න එනකොට අපි බුදුරජාණන් වහන්සේ ওই කාරණාව දැනගෙන අවස්ථා කීපයකම පෙරමගට වැඩලා ඒ ගමන නතර කළා. නමුත් යුද්ධයක් ගැන භාග්‍යතුන් වහන්සේ අහන්නෙත් නැහැ. විදුඩබ රජුරෝ කියන්නෙත් නැහැ. වෙනත් ක්‍රමවලින් තමයි මේක නවතින්නේ. නමුත් දිගින් දිගටම මෙයා යුද්ධයට එනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ බැලුවා මොන වාගේ හේතුවක් නිසාද ශාක්‍ය වංශිකයන්ට මේ වාගේ සාහසික අපරාධයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේගොල්ලෝ පෙර කරපු ලොකු අකුසල කර්මයක් තියෙනවා. ඒ අකුසල විපාකය නවත්තන්න බෑ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දා නිශ්ශබ්ද වුණා. විදුඩබ රජුරුව ඇතුළු පිරිස ගංගාවේ මෙහා යුරේ කඳවුරු බැඳගත්තා. ශාක්‍ය දේශයේ දිහා බල බල. හෙට පහර එල්ල කරන්න. ශාක්‍ය රජවරු දන්නවා මේගොල්ලෝ ඇවිල්ලා ඉන්න බව. ඉතින් විදුඩබ රජුරවන්ට ශාක්‍ය රජවරුත් එක්ක කොහොමවත් යුද්ධ කරන්න බෑ. ශාක්‍යෝ කියන්නේ ඒ තරම් යුද්ධෙට පරම දක්ෂයි. හැබැයි ඒ වුණාට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවකුයි තියෙන්නේ. බුද්ධ වචනය පිළිබඳව මේ ලෝකේ කෙනෙකුට හිතන්න බැරි මහා පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. ශාක්‍ය රජවරුන්ගේ දක්ෂතාවයේ පින්නතුනි ධර්මයේ කරුණාකාරණා පැහැදිලි කරන තැන්වල සමහර තැන්වලදී සඳහන් කරනවා. මොනතරම් යුද්ධයට දක්ෂද කියලා. යම් යුද්ධයකට එළඹුණාම ශාක්‍ය රජ කෙනෙක් මේ තමන්ගේ පිටේ එල්ලලා තියෙන ඊතල කූඩෙන් ඊතලයක් අරගෙන දුනුදිය ඇදලා මුදා හරිනකොට එක දිගටම ඒ ක්‍රියාව සිද්ධ වෙනවා. හරියට අද මේ නවීන තුවක්කුවකින් වෙඩි උණ්ඩ පිට වෙනවට වඩා අතිශයින්ම වේගවත්. ආන්ගේ කාරණාව සඳහන් කරනවා කූඩෙන් ඊතල ගන්නවත් දුන්නට ඊතලයේ තියලා ඇදලා ඊතලයේ නිකුත් කරනවත් නැවත ඊතලයක් ගන්නවත් නැවත නිකුත් කරනවත් මේ කාරණාව තුල තමන්ගේ අත දුන්නත් ඊතල කූඩෙත් අතර ගමන් කරනවා පේන්නේ නැහැ කියලා. අත යන වේගෙ පේන්නේ නැහැ තරම් වේගවත් කියලා. ඒ නිසා විදුඩබ කුමාරයාට කොහොමත් ශාක්‍ය රජවරු එක්ක යුද්ධ කරන්න හැකියාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එක දවසක් ශාක්‍ය රජ කෙනෙකුගෙන් ඇහුවා මහරජ මොකක් හරි සීලයක් ආරක්ෂා කරනවද මොනවද රකින්න සීල් කියලා. එදා සඳහන් කළා ස්වාමීනි අපි පන්සිල් රකින්නවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවා මහරජ පන්සිල් විතරක් රැකලා ඇද්ද කියලා. ඒ වෙලාවේ රජුව සඳහන් කළා ස්වාමීනි එහෙමද? එහෙනම් ඊට පස්සේ අපි අටසිල් රකින්නම් කියලා. ඒ කියන්නේ දැන් අපට නම් නිති පන්සිල් කියලානේ අපි කියන්නේ. නිති පන්සිල් පොයාට සිල්. එතකොට ශාක්‍ය රජවරු භාග්‍යතුන් වහන්සේගේ මේ කතාවෙන් පස්සේ මුළු ජීවිතේම අටසිල්. නිති පන්සිල් කතාවක් නැහැ. නිති අටසිල්. එහෙම ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත උදාර පිරිසක්. මේ පන්සිල් ආරක්ෂා කරන නිසා අටසිල් ආරක්ෂා කරන නිසා කවදාවත්ම සිල්පද කඩන්නේ නැහැ. අපිත් සිල් සමාදන් වෙන්නේ එහෙමනේ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට ඒ ප්‍රකාශය තුල තියෙන්නේ දිවි හිමියෙන් කියන කතාව. දිවි හිමියෙන් කියලා කියන්නේ මගේ ජීවිතේ නැති වුණත් මම මේ සිල්පදේ කඩන්නේ නැහැ. මගේ ජීවිතේ නැති වුණත් මං වෙනත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්නේ නැහැ. මේ ප්‍රකාශයත් එක්ක ඔය හැඟීම අපේ හිත තුළ ඇති වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි මනාව සිල් ගත්තා. සිල් සමාදන් වුණා කියන කාරණාව සම්පූර්ණ වෙන්නේ. එහෙම නැත්තම් වෙන මොනවා හරි කල්පනා කර කර පාණාති පාතා කියලා කීවනම්
අපි නිකම්ම නිකං සිල්පදයක් කියවලා විතරයි තියෙන්නේ. සිල් සමාදන් වීමයි සිල්පද කියවීමයි කියන දෙක. වටින්නේ සමාදන් වෙන එක. ඒකයි මහත් ආනිසංස සහිත. එහින්ද අපි හැමෝම මේ සිල්පද පහ කියනකොට ඒක අර්ථය මනාව හිතින් අරගෙන එක සමාදන් වෙන්ඩ ඕනේ. දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වලකිනවා කියලා. දැන් මේ ශාක්‍ය රජවරු මනාව සිල් සමාදන් වෙලා නිසා යුද්ධයට එළඹෙන්නේ නැහැ. නමුත් කල්පනා කළා මේ දරු පැටවුන්ට අනාගතයක් හදන්නත් ඕනේ. ඒ හින්දා අපි මොකක් හරි විකල්පයක් මේකට යොදන්න ඕනේ. මොකද හෙට අපි ඔක්කොම සමුල ඝාතනය කරන්න ඇවිල්ලා ඉන්නේ. ඒ හින්දා අපි රජු ඇතුළු පිරිස බය කරමුද කියලා කතා වුණා. එහෙම කතා වෙලා රජවරු දුනු ඊතල අරගෙන ගඟේ මෙහා යුරට ඇවිල්ලා විදුඩබ රජුරුවත් එක්ක ආපු 10 ගාණක් පිරිසට විද්දා. ඒ ඊතල වැටෙනකොට විදුඩබ රජුරුව නම් බොහොම බය වුණා. ඒ නිසා විදුඩබ රජුරුව සේනාවත් අරගෙන ආපහු හැරිලා දුවන්න තීරණය කරලා හැමෝටම කතා කරලා කියනවා දුවමු කියලා. ඒ වෙලාවේ එක පුරෝහිත බමුණෙක් ඇහුවා ඇයි මහරජා දුවන්නේ? අපි දුවන්න නෙමෙයිනේ ආවේ. ඒ වෙලාවේ සඳහන් කරනවා ඉතුරු වෙන්න දෙයක් තියෙයිද අපිට? පේන්නේ නැද්ද ඊතල එන තරම්? හරියට නිකන් වැස්සක වැහි බින්දු වෙනවා වගේ. විදුර රජුරෝ හිතන්නේ ඇති පිටිපස්සේ ඉන්න සියලු දෙනාම මැරිලා ඇති කියලා. නමුත් අර පුරෝහිත බමුණ කියනවා හැරිලා බලන්න එක්කෙනෙක්වත් මැරෙනවද කියලා. මොන තරම් දක්ෂ වෙන්න ඕනේද? රජවරු සෑහෙන පිරිසක් එකතු වෙලා අර තරම් වේගෙන් ඊතල එවනවා 10 ගාණක් ජනතාව මැද්දට. හැබැයි හැම ඊතලයක්ම එකම මිනිසියෙකුගේ හැමවත් සූරන්නේ නැතුව උන් අතරින් වැටෙනවා. කොයි තරම් හැකියාවක් තියෙන්න ඕනද එහෙම කරන්න? මේ කරන්නේ බය කරන්න. අර එක පුරෝහිත බමුණෙක් තමයි දන්නේ ශාක්‍ය වංශිකව ප්‍රාණඝාත කරන්නේ කියලා. ඒකයි කිව්වේ මහරජා හැරිලා බලන්න මැරිලාද කියලා. රජුරවන්ට කිව්වා ශාක්‍යෝ එහෙම කරන්නේ නැහැ කවදාවත්. ඒ නිසා රජුරුව පිරිසත් අරගෙන ශාක්‍ය දේශයට ආවා. දැන් ගොම් ප්‍රාණඝාත කළෙත් නැහැ. ඒ දිවි හිමියෙන් සිල් රකින්න නිසා. ශාක්‍ය දේශයට ඇතුල් වුණාම උපදේශ ලැබිලා තියෙන්නේ ශාක්‍යෝ විතරක් මරන්න. ඒ නිසා මරන්න කලින් අහනවා ඔබ ශාක්‍යද කියලා. ඔව් කිව්වොත් මරනවා. බේරෙන්න ජීවිත තණ්හාව නිසා හරි නෑ කිව්වොත් අතාරිනවා. හැබැයි මේ ශාක්‍ය වංශික රජවරු ඇතුළු පිරිස තමන්ගේ ජීවිතේ නිසාවත් නෑ කියන්නේ නෑ. තමන් අවට ඉන්න අය කපලා කොටලා මරලා දානවා දැක්කට මගෙනුත් අහලා ඌ කියපු ගමන් මටත් එන්නේ ඒකමයි කියන කාරණාව දැනත් ශාක්‍යද කියලා අහපු ගමන් කියන්නේ ඔව් කියලා. එහෙමනම් දිවි හිමියෙන් බොරු කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙලයි තියෙන්නේ. ඉස්සරහා ඉන්න කෙනා අමානුෂික විදිහට කපලා දානකොට මම ශාක්‍ය නෙමෙයි කියලා කිව්වේ නෑ. එහෙම කීවනම් ඒ මොහොතට බේරෙනවා. කාන්තාව කුසේ දරුවෝ ඉන්න කාන්තාවගේ ඉස්සරලා කුස කපලා දරුවා එළියට අරගෙන දරුවා උඩට අහසට විසි කරලා කඩු මුණත ඇල්ලුවා කියලා සඳහන් කරන්නේ. දරුවා හිල් වෙලා කඩුවේ මිට ගාවට කැපීගෙන බහිනවා. ඒ කාරණාව අනික් දරුවා බිහි කරන්න ඉන්න අම්මා දකිනවා. මමත් ශාක්‍යද කියලා අහපුවම ඔව් කියපු ගමන් මටත් වෙන්නේ ඒකමයි. ඉස්සරලා බඩ කපලා දරුවා ගන්නවා. ඊට පස්සේ අම්මත් මරනවා. නමුත් ඒ කාරණාවට වඩා හරි වටිනවා භාග්‍යතුන් වහන්සේට දුන්න පොරොන්දුව. ස්වාමීනි දිවි හිමියෙන් බොරු කියන්නේ. ඉතින් අද පෙර කර්මයක් විපාක දෙනවා. මොකද මේ ඥාති පිරිස විස සහිත වැල් වගේක් තලලා වතුර වලකට දාලා මාළු ඇල්ලුවා. අවශ්‍ය මාළු ටික අරන් ගියාට වලේ හිටපු ඔක්කොම සත්තු මැරුණා. ඒ හුඟක් ඈත භවයක සිද්ධ වෙච්ච දෙයක්. එහෙමනම් ඒ වලේ හිටපු සියලුම ජීවීන් සමූල ඝාතනය වුණා. ආන්ගේ කර්මය තමයි මේ විපාක දෙන්නේ. ඒක තමයි පෙර කාරණාව. මේ භවයේ කරුණ රජුරුවන්ගේ මරණයටපත් වෙනවා. ඒකට පෙර හේතුව තමයි
අර මාළු අල්ලන්න ගිහිල්ලා බලේ හිටපු සියලුම සත්තු මරලා දාපු එක. ඔය අතර සමහර ශාක්‍යවරු හිටියා බොරු කීවේ නෑ. නමුත් ජීවිත තණ්හාව අපි හැමෝටම තියෙනවා. ඒ අය සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කළා. සමහර අය උණගස් ගාවට ගිහිල්ලා උණගස් බදාගත්තා. ළඟට ඇවිල්ලා ශාක්‍යද කියලා අහනකොට ප්‍රයෝගයක් හැටියට සඳහන් කළා මේ ශාක නෙමෙයි උණ කියලා. එතකොට අර වදකයෝ හිතුවේ එහෙනම් මම ශාක්‍ය නෙමෙයි කියලායි කිව්වේ කියලා. ඒගොල්ලෝ අතෑරියා. සමහර අය ගිහිල්ලා තනකොළ පඳුරු බදාගත්තා. ඒ අයගෙන් අහපුවාම කිව්වේ මේ ශාක නෙමෙයි තෘණ කියලා. එහෙම කියලා ඒගොල්ලෝ බේරුණා. හැබැයි ඒගොල්ලන්ට පෙර ශාක්‍යයන්ට තිබිච්ච වටිනාකම හම්බුන්නේ නැහැ. පස්සේ කාලේ උණ ශාකයෝයි තෘණ ශාකයෝයි කියලා හැඳින්වුවා. සම්‍යක් ප්‍රයෝගයක් තමයි පාවිච්චි කළේ බොරුවක් කීවේ නැහැ. නමුත් සම්‍යක් ප්‍රයෝගයක් පාවිච්චි කළත් ඒක උසස් නෑ කියලා තමයි ඒ වෙලාවේ සලකලා තිබුණේ. ඉතින් මෙහෙම අය බේරුණා අනික් අය සමුල ඝාතනය වුණා. ශාක්‍ය දේශය විනාශ කරලා විදුඩබ රජුරු ආපහු ගංගියුරේ කඳවුරු බැඳගෙන එදා රාත්‍රියේ නතර වුණා. සියලු දෙනාම ජයපැන් බීලා නිදාගත්තා. ශාක්‍ය දේශයත් දැන් විදුඩබ රජුරවන්ට අයිති. ලොකු රාජ්‍යයක් තවත් මැදි කරගන්න පුළුවන් වුණා. එනිසා ජයපැන් බීවා. සතුටු වුණා. පින්නතුනි මෙතන හිටියා එදා රාත්‍රියේ මැරෙන්න තරම් ආයුෂ ඉවර වෙච්ච අය. හැබැයි තව කාලයක් ජීවත් වෙන්න ආයුෂ තිබුණ අය. ආන් ඒ නිසා සමහර කට්ටිය ගම් යූරේ නිදාගත්තා. සමහර කට්ටිය ගඟේ වැල්ලේ නිදාගත්තා. අද රාත්‍රියේ ආයුෂ ඉවර වෙන්න තරම් හේතුවක් නැති අය නිදාගෙන හිටපු තැන් වලින් කඩිමතු වුණා. ආන් ඒ වෙලාවේ මේ පිරිස වැල්ලේ ඉන්න බෑ කඩි කනවා කියලා ඉවුරට ගොඩටම ගිහිල්ලා නිදාගත්තා. අද මරණයට හේතු සම්පත් තියන අය ඉවුරේ හිටපු අය ඒගොල්ලෝ ඉන්න තැන් වලුත් කඩිමතු වුණා. ඉවුරේ ඉන්න බෑ කඩි කනවා කියලා ඒගොල්ලෝ ගිහිල්ලා වැල්ලේ නිදාගත්තා. රාත්‍රියේ මේ ගඟ දෙගොඩ තලාගෙන ගැලුවා. රජු ඇතුළු සියලු දෙනාම මහසාගරය දක්වාම අරන් ගියා. අර ගොඩටම ගියපු අය බේරුණා. එහෙනම් රජුරුව ශාක්‍ය දේශයත් අයිති කරගෙන රාජ්‍යයත් ලොකු කරගෙන තවත් ලොකුවට සැප විඳින්න තමයි කල්පනා කළේ. නමුත් ඒ බලාපොරොත්තු එකක්වත් මුදුන්පත් වුණේ නැහැ. ඕන් ওই කාරණාව පදනම් කරගෙන තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපි මුලින් සඳහන් කරපු ගාථා රත්නයේ දේශනා කළේ. පුප්පානි හේව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. මෙතන මල් කරුවෙක් ගැන කියනවා. පුප්පානි හේව පචිනන්තං මල් නෙලා රැස් කරන පුද්ගලයෙක්. සමස්තයේ මේ ගාථා රත්නයෙන් කතා කරන්නේ පංචකාම සුවය ගැන. එහි තියෙන නිස්සාරත්වය, ජීවිතයේ අනිත්‍ය බව, පංචකාමයට මැලිච්ච අය වෙනසෙන හැටි, මේ ආදි වශයෙන් හාත්පස සාකච්ඡා කරන්න පුළුවන් හැම පැත්තටම පැතිරිච්ච ගාථා රත්නය. එනම් පංචකාමයේ භුක්ති විඳින පුද්ගලයා තමන් මරණය දක්වා ගමන් කරපු බවවත් ගමන් කරන බවවත් දන්නේ නැහැ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඒ කාරණාව නොදන්න නිසා පස්කම් සුවම හොය හොය ඉඳලා මැරිලා නිරේට ගිහිල්ලා ඊටත් වඩා දුක් විඳිනවා. ඒක තමයි මේ ගාථාවෙන් කියන්න හදන කාරණාව. එhmenan මේ පුප්පානි හේව පචිනන්තං පින්නතනේ මල් නෙලලා රැස් කරන මල් මාල හදන මිනිස්සු. ඒ අය කූඩ ටික අරගෙන ගිහිල්ලා මල් කඩ ඒ කූඩ පුරවනවා. සමහර වෙලාවට තමන් අරන් ගියපු මුළු කූඩෙම පුරවන්න හම්බෙන්නේ නැහැ. මොකද උදේටනේ මේ මල් නෙලන්න ඕනේ. මේ ගෙනියපු මහ කූඩ පිරෙනකම්ම මල් නෙලන්න ගියොත් දවල් වෙනවා. එහෙම වුණොත් තව ගෙවල් වලට ගිහිල්ලා මේ මල් තෝරලා හොඳ මල් අරගෙන මාල හදාගෙන
පොළට ගිහිල්ලා විකුණන්න කාලයක් නැතුව යනවා. කොහොමත් මේ මල් මාල 11 12 වෙනකොටවත් විකුණලා ඉවර කරන්න ඕනේ. මොකද ගස්වල පිපිච්ච ස්වාභාවික මල් හවස් වෙනකොට පර වෙනවා. ඊට කලින් තමයි නැවුම් මාල ටික තමයි හොඳට විකුණන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් මේ මල් නෙලන්නේ තමන්ගේ කූඩේ මල් වලින් පුරවනවා වගේ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු පංචකාම සම්පත් වලට වහල් වෙලා හැම පැත්තෙම පස්කම්ම හොයනවා. මල් නෙලන්නා හැමතැනම ඇවිද ඇවිද මල් කුඩි පුරවන්න හදනවා. මේ ජීවත් වෙන මිනිස්සු පංචකාමයෙන් අන්ධ වෙලා ජීවිතේ බොහෝ දේවල් සම්පූර්ණ කරන්න හදනවා. නමුත් ඒ කවුරුවත් දන්නවද අපි කොච්චර කල් ජීවත් වෙනවද කියලා? මේ ධර්ම දේශනා කරන මමවත් ධර්ම දේශනා වහන ඔබවත් කවුරුවත් දන්නේ අපි කොච්චර කල් ජීවත් වෙනවද? මරණය කියන ධර්මතාවය මේ වෙනකොට අපි ළඟට කොච්චර ලං වෙලාද? කොයි මානයේ මරණයේ අතර වෙලා ඉන්නවද? නැත්නම් අපි හොයාගෙන එමින් ඉන්නවද? අපි දන්නේ නැහැ. නමුත් අපි අවුරුදු ගණන් වලට සැලසුම් හදලා අපි ඒවා ක්‍රියාත්මක කරන්න රෑ දවල් නැතුව මහන්සි වෙනවා. ඒක අත්පත් කරගන්න රෑ දවල් නැතුව මහන්සි වෙනවා. ඒ දේවල් වලට දීර්ඝ කාලීන සැලසුම් සම්පූර්ණ කරගන්න මහන්සි වෙන අතරතුර මමත් නොදැනම මගේ මරණය මංගාවට ලං වෙනවා. එදාට අපි කරගත්ත කුසල් දහම් කියලා જાතියක් නෑ. මොකද අපි හැම වෙලාවෙම හිතියේ ඔය පංචකාමයට ඇබ්බැහි වුණ නිසා මේ වැඩේ කරලා මේ ටික ඉවර කරලා අපි පින් කරනවා කියලා. ඒ නිසානේ සමහර අය කියන්නේ මේ දේවල් හැම එකක්ම කරන්න අපිත් ආසයි. ඒ වුණාට ඉතින් කොහෙද වෙලාවක් තියෙන්නේ කියලා. දරුවන්ගේ වැඩ කටයුතු, මව්පියන්ගේ වැඩ කටයුතු, ඥාතීන්ගේ වැඩ කටයුතු, තවත් වෙනත් තනතුරු තානාන්තර දරනවා නම් ඒ දේවල් වල වැඩ කටයුතු, රජයේ නිලධාරීන් නම් ඒ කටයුතු. ඉතින් මේ කටයුතු කරලා ඉවර වෙනකොට පින්කම් කරන්න කොහෙද වෙලාවක් කියලා තමයි අපි කල්පනා කරන්නේ. නමුත් අපි අවශ්‍ය දෙයින් තමයි ඈත් වෙලාම ඉන්නේ. ලෝකයට ඉතුරු කරලා දාලා යන දේවල් තමයි මේ සම්පූර්ණ කරන්නේ. අනික් කාරණාව තමයි පින්නතුනි අර මල් නෙලන පුද්ගලයාගේ කූඩේ පුරවා ගන්න ඔහු කොච්චර දඟලනවද? අපේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න අපිත් රෑ දවල් නැතුව දඟලනවා. ඒ වුණාට සම්පූර්ණ වෙනවද කවදාවත්? ඇති කියලා හිතෙනවද කවදාවත්? දැන් නම් මේ ප්‍රමාණය මට ඇති. මේ ටික හොඳටම හොඳයි. ආයෙ නම් මේ දේවල් මොකවත් කරන්නේ. එහෙම කරන්න තීරණයක් කවදාවත් නැහැනේ. ටිකක් කරලා ඉවර වෙනකොට ආයෙ එකක් ඕනේ. සම්පූර්ණ කරපු දෙයක් නෑ අපේ ජීවිතේ. ඒ හින්දා සෑහීමක් නෑ. ගෙයක් හැදුවත් බලන්නකෝ. මුලින් හදලා ඉවර කරනවා. පස්සේ එහෙන් මෙහෙන් ආයෙ කෑලි යමුනනවා. ගබඩාවක් මදි. එතකොට වාහනයක් එහෙම තියනවා නම් ඒක දාගන්න තව ඉඩ කඩක් මදි. තවත් මොකක් හරි කටයුත්තකට තව පැත්තකින් ඵලයක් හරි බාලා තිබ්බොත් හොඳයි. දැන් ඒ ගෙටත් හැම පැත්තෙම කෑලි යමුනනවා. එතකොට ඒකේ ඉවරෙකුත් නැහැ. අනික ඒවා හරියට ලස්සනයි. බොහොම ලස්සනයි හදලා තියෙන ගෙවල්. බොහොම ලස්සනයි වවලා තියෙන වත්ත. සුද්ධ කරලා පොල් පිටි අහුලලා දාලා කේල් පඬරැල් කපලා තව මොනවා හරි තියෙනවා නම් පිළියෙල කරලා තනකොළ ගලවලා මේ වැටවල් දාලා පාට ගාපු කම්බි ගහලා කණු වලත් සුදුහුණු ගාලා බලන්නකො කොච්චර ලස්සනද කියලා. ලොකු ගේට්ටු බැඳලා ඒව දිගට ලයිට් දාලා හරි ලස්සනයි. ගෙවලුත් ඒ වගේ. යානයක් වාහනයක් තියෙනවා නම් ඒවත් හරි පිළිවෙලයි. පිටපැත්තත් හොදලා පිහලා ඇතුළෙත් සුවඳ ගල්වලා දොරවල් අරින්නකොටත් හරි සුවඳයි. ඒවත් හරි පිළිවෙලයි. අඳින ඇඳුම් ටිකත් එහෙමයි. ඒවත් මේ එක ගමන් වලට අඳින්න එක ඇඳුම්. පිළිවෙලට පාටට ගැලපෙන්න ගෙනල්ලා තියලා. දැන් මේ හැම දෙයක්ම එහෙමයි. රැවුල කැපුවත් පිළිවෙලට, කොන්දේ කැපුවත් පිළිවෙලට. හැම පැත්තම එහෙමයි. දැන් මේ ඔක්කොම පිළිවෙලට හදපු අපි හැබැයි අපේ ආධ්‍යාත්මික ජීවිතේ පිළිවෙලක් කරලා නැහැ. පිටපැත්තෙන් බලනකොට පුදුම ලස්සන මිනිස්සු. ඒ වුණාට පින්නතුනේ ඇතුළතින් කුණු වෙලා ඉන්නේ.
පන්සිල් කියන දේ තමන්ගේ ජීවිතයේ එකතු වෙලාම නෑ. ප්‍රාණඝාතය, හොරකම, වැරදි කාම සේවනය, බොරුව, සුරාව මේ ඔක්කොගෙම ඒ පුද්ගලයා සම්පූර්ණයි. පව් වලින් සම්පූර්ණයි. තිසරණ නෑ. තුනුරුවන් ගැන දන්නේ නෑ. ඒ ශ්‍රද්ධාව ඇති වෙලා නෑ. බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් මේ තරම් කැපකිරීම කළා නම් අපිට භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි දක්වපු අනන්ත අනුකම්පාවට අපි දක්වන උපහාරයක් හැටියට මේ සසර කොච්චර නම් භයානකද ඒක අපිට කියලා දෙන්න ඒ උත්තමයන් වහන්සේ මොන තරම් දුක් විඳද ඒක දැකලා ඒක හොයලා කරුණ පැහැදිලි කරගෙන නිධානය හොයාගෙන අපිට දේශනා කළා මෙහෙම දුක් විඳින්න වෙන්නේ මෙන්න මේ වාගේ අකුසල් කරාම. ආන් ඒකෙන් වළකින්න. ඒ නිසා ওই කරුණු ටික එකතු කරලා බුදුරජාණන් වහන්සේ මූලික සිල්පද 5ක් අපිට දේශනා කළා. අපි කල්පනා කරලා බැලුවොත් හැබෑවටම අපේ වයස ඒ වයසට අනුව ජීවත් වෙච්ච දවස් ගාන ඒ ටිකත් එක්ක එකතු කරලා කල්පනා කරලා බැලුවොත් මගේ වයසට මම මෙච්චර දවස් ගාණක් ජීවත් වෙලා තියෙනවා. ඒ දවස් ගානත් එක්ක කල්පනා කරලා බලන්නකෝ පන්සිල් රැකපු දවස් කීයක් තියෙනවද කියලා. දවස් 20000ක් 30000ක් 18000ක් කොහොම එන්න පුළුවන්. ඒ ටික අරන් බලන්න මම පන්සිල් රැකපු දවස් කීයක් තියෙනවද මේ දවස් 20000 ඇතුළේ. ආන් එදාටයි අපිට තේරෙන්නේ අපි කොච්චර දුර්වලද කියලා. අපි කොච්චර බුදුරජාණන් වහන්සේට අකීකරුද කියලා. අපි මේ ශාසනයෙන් කොච්චර ඈතද කියලා. අපි පින්කම් නොකරනව නෙමෙයි. පින් කරනවා අපි. අපිටත් හිතෙනවා මේ සංසාරයෙන් එතර යන්න පින් කරනවා කියලා. නමුත් පින්නතුනි ආර්යයන් වහන්සේලා අපි දිහා බැලුවොත් උන්වහන්සේලාට නම් අපි එතර වෙනවා තබා එතර වෙන සිතුවිල්ලක්වත් නැති අය හැටියට තමයි පේන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට අපි මේ කරන ප්‍රමාණයේ ඇද්ද සංසාරයෙන් එතර යන්න. අවුරුද්දකට විතර සැරයක් දානයක් දෙනවා. මාසෙකට ගිහිල්ලා දවස් භාගයක් සිල් ගන්නවා. මේ වාගේ පින්කම් ටිකක් කරලා මේ සසරෙන් මිදෙන්න පුළුවන්ද කියලා අපි අපෙන් අහන්න ඕනේ. සිල් ගන්න ගියත් අතීතයේ අය මාසෙකට 6 දවසක් විතර සිල් ගත්තා. 8 දවසක් විතර සිල් ගත්තා. එව්වත් පූර්ණ උපෝසත. පැය 24 වල්. නමුත් අද ඒක මාසෙකට එකක් බවට පත් වෙලා එකක් දවසේ භාගයක් බවට පත් වෙලා. උදේ 6ට විතර ගිහිල්ලා සිල් ගන්නවා. හවස 5ට විතර ගෙදර යනවා. ඉතින් මෙහෙම සිල් රැකලා අපිට පුළුවන් නම් මේ සංසාරයෙන් එතර යන්න. අවුරුද්දකට හමාරකට සැරයක් සාංගික දානයක් දීලා මං කියන්නේ හැමදාම මේ සාංගික දාන දෙන්න කියලා කියනවා කියලා. ඉතින් ඒ ප්‍රමාණය මේ සංසාරයෙන් එතර යන්න ඇද්ද? ඉතින් එහෙම කල්පනා කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ සිල්පද 5 මේකටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ තියෙන මහා දාන 5 කියලා. අතිශයින්ම පැරණි කාලේ ඉඳලා පැවතිලා එන අප්‍රමාණ ආනිසංසයන්ගෙන් පෝෂණය වුණේ ලෝකේ තියෙන මහා දාන 5 පන්සිල් කියලා කියන්නේ. ඒ එකක් ගානේ සාකච්ඡා කරුවොත් තමයි ඔක තේරෙන්නේ. පින්නතුනි ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන කාරණාව විතරක් සිහිපත් කළොත් උදාහරණයක් හැටියට මේකට මේ ලෝකේ කොච්චරනම් සත්තු ඉන්නවද? මේ මහ පොළොව යොදුන් 240000ක් ගැඹුරුයි කියලා සඳහන් කරන්නේ. ඒ 240000 වෙනි යොදුනේ පතුල දක්වාම යනකම් සත්තු ඉන්නවා. මහ පොළොව ඇසුරු කරගෙන කොච්චර සත්තු ජීවත් වෙනවද? මහ මුහුද ඇසුරු කරගෙන ගංගාවක් ඇසුරු කරගෙන වැවක් ඇසුරු කරගෙන ඊළඟට මහ පොළොව මතු පිට කොයි තරම් සත්තු ජීවත් වෙනවද? කෝටි ප්‍රකෝටි ගණනින් කියන්නත් බෑ අසංඛ්‍ය ගණන් වලින් කියන්නත් බැරි තරම් මේ අප්‍රමාණ වූ සත්ව සංහතිය. ඒ කවුරුවත් මම නිසා බය වෙයිද? හරියටම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියානි කියලා සමාදන් වුණොත් ඒ එකම සතෙක්වත් මම නිසා බය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ සියලුම සත්තුන්ට අභය දානය දුන්න කියන එකයි. මේකයි අභය දානය.
ලෝකෙ ශ්‍රේෂ්ඨතම අබේදානය. 30,000ක් 40,000ක් 50,000ක් වියදම් කරලා මැරෙන්න කැපවෙච්ච සතෙක් නිදහස් කරන්න පුළුවන්. ඒකත් අබේදානයක්. මැරෙන්න ගියපු කුකුලෙක් එළුවෙක් පරවියෙක් කුරුල්ලෙක් නිදහස් කරන්නත් පුළුවන්. වර්තමානයේ වාගේ කකුළුව වාගේ සත්තු නිදහස් කරන්නත් පුළුවන්. ඒවත් අබේදාන පින්කම් තමයි. හැබැයි ඉතින් ඒ සත්තු එහෙම නිදහස් කරලා තියලා ඇවිල්ලා හැන්දෑවේ ගෙදර තැනක වාඩි වුණාම නිින්දට යනකොට මදුරුවෝ 10ක් 15ක්වත් මරලා දානවනම් ඕකත් අර අබේදානෙට එකතු කළා නම් කොච්චර වටිනවද? ආන් එහෙම පින්කම් කරලා ආන් එහෙම සිල් රැකලා අපේ කෙනෙක් හදිසියේ මැරුණා ගියා නම් එයාගේ ඊළඟ භවයේ සුවපත් කරවන්න තරම් අපිට මහා ශක්තියක් තියෙනවා. අනික කොයි පින්කමටත් වඩා වටිනවා එදා ඉඳලා අද වෙනකම්ම දිවි හිමියෙන් ප්‍රාණඝාතයක් කළේ නෑ. ආන් ඒ කුසලයේ ශක්තියෙන් අකාලයේ මරණයට පත්වෙච්ච සහෝදරයට සහෝදරියට ආයෙ කවදාවත් එවන් තත්ත්වයක් උදා වෙන්න එපා කියලා අපි ආරක්ෂා කරපු මේ ප්‍රාණඝාතයෙන් වැළකීම අනුමෝදන් කරන්න පුළුවන් නම් ඒක පින්නතුනි හරි ශක්තිමත්. මොකද එයා අකාලේ මැරුණේ පෙර ප්‍රාණඝාතයක විපාකයක් හැටියටනේ. නමුත් මම සත්තු මරන්න නැතුව ඉඳලා මං එයාට පින් පමුණවනවා. ඒ සීලයෙන් ඔබ දීර්ඝායුෂ වෙන්න කියලා. ආන් මේ දේවල් මහත් ආනිසංස සහිත බලවත් කුසල්. ඒකයි මම සඳහන් කළේ ශ්‍රද්ධාව කොච්චර වටිනවද? ශ්‍රද්ධාව තියෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ එවන් වචන වලට කීකරු වෙන එක. නමුත් අපි ධනෙ හම්බ කරන්න ගියහම මේ පන්සිල් ඔක්කොම කැඩෙනවා. ධනෙ හම්බ කරනකොට සිල් කැඩෙන්නේ නැහැ. මෙහෙම සඳහන් කළේ තවත් කාරණාවක් එක්ක. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම් කෙනෙක් මනාව තිසරණෙහි පිහිටලා පන්සිල් ආරක්ෂා කරන්න හරියටම පොරොන්දු වුණොත් ඊළඟ තප්පරේ ඉඳලා ඔහු ධනවත් වෙන එක ආරම්භ වෙනවා කියලා. දැන් මේක විශ්වාසද අපිට? හරියට තිසරණෙහි පිහිටලා මනාව සිල් ආරක්ෂා කරන්න පොරොන්දු වුණොත් ඊළඟ මොහොතේ ඉඳලා ඔහු ධනවත් වෙන්න පටන් ගන්නවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ශ්‍රද්ධාව තියෙනවා නම් ආන් ඒ කාරණාව දිවි හිමියෙන් පිළිගන්න ඕනේ. සන්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ. මේ ධර්මය එදත් අදත් හෙටත් සියලු දෙනාටම පිහිට වෙනවා. අකාලිකයි. එදාට විතරකුත් නෙමේ අදට විතරකුත් නෙමේ හෙටටත් එහෙම්මමයි. අකාලික දහම. තුන් කාලයටම එක විදිහටම විපාක දෙනවා. එදා සිල් ගුණ පුරපු අය එහෙම ධනවත් වුණා නම් අද බැරිකමක් නැහැ. බුද්ධ වචනේ එයමයි. යමෙකුට ආන් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔහු ශ්‍රද්ධාවන්තයි. නමුත් අපිට ව්‍යාපාරයක් කරනකොට වෙන කටයුත්තක් කරනකොට ඒවට සම්බන්ධ වෙන්න එන අය සන්තෝෂ කරන්න, මගෙන් අතපහුවෙච්ච දේවල් වහගන්න, ඒ අයගේ හිත සතුටු කරවන්න අපිට බොරු කීයක් කියන්න වෙනවද? අපි හිතන්නේ එහෙම බොරුවක් කිව්වොත් අපිට දියුණු වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ මිනිහා මාත් එක්ක තරහ නුනොත් ඒ මිනිහා මට තව හුඟක් උදව් කරයි කියලා. ඒ නිසා බොරුවක් හරි කියන්න වෙනවා. නමුත් ඒක හැබැයි භාග්‍යතුන් වහන්සේට විරුද්ධයි කියලා මම ඒකයි සඳහන් කළේ. මට ඒ පාරිභෝගිකයා නැති වුණාට කමක් නැහැ. ආය පාරිභෝගිකයෝ මට කවුරුවත් නැති වුණත් කමක් නැහැ. ඔවුන් මට නැති වුණත් මම බොරු කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේට වෙච්ච පොරොන්දුව. යමෙකුට එහෙම හිතන්න පුළුවන් නම් මං හිතන්නේ අද ඉන්න පාරිභෝගිකයන්ට වඩා ඔහුට අනාගතයට පාරිභෝගිකයෝ හැදෙනවා. ඒ ශ්‍රද්ධාවත් එක්ක. ඉතින් අපි ශ්‍රද්ධාවන්තයි කියලා කිව්වට මේ වාගේ ශ්‍රද්ධාවක් අපිට තියෙනවද කියලා අපිම කල්පනා කරලා බලන්න ඕනේ. ව්‍යාසත්ත මනසං නරං. මිනිස්සුන්ගේ හිත හැම වෙලාවෙම ව්‍යාකූල වෙලා තියෙන මේ පංචකාමී. ඒ හින්දා මේකමයි හොඳ මේකමයි සැප කියලා කල්පනාව. පින්නතින ওই දේවල් එහෙම එකතු කර ඉන්නකොට සුත්තංගාමං මහෝගෝව. මෙතන සුත්තං කියලා කියන්නේ නිදිගත්තා කියන එක. සුත්තංගාමං නිදිගත්ත ගම. මහෝගෝව කියලා කියන්නේ මහසැඩ පාර. නිදිගත්ත ගම. ඒ කියන්නේ ගමට නිින්ද යන්නේ නැහැ. ගමේ ඉන්න මිනිස්සුන්ට නිින්ද ගිහිල්ලා. ගමේම මිනිස්සු නිදාගත්ත වෙලාවට ඒක නිදිගත්ත ගම.
හැමෝටම හොඳටම නින්ද ගිහින්. හැබැයි මහා සැඩ පහරක් එනවා. එහෙම නැත්නම් සුනාමියක් එනවා. ගමම නිදි. සියලු දෙනාම ඒකට අහු වෙලා විනාශ වෙලා යනවා. නින්දෙදිම දන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි මේ පංචකාමයේ මත්තේම කටයුතු කර කර ඉන්නකොට අපි දන්නේම නැතුව අපි ගාවට මරණ එනවා. අපි මැරිලා යනකම්ම අපි දන්නේ කල යුත්තේ කෙරිලත් නැහැ ජීවිතේ. සුත්තංගාමම් මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. මරු ආපු දවසට වෙන කරන්න දෙයක්වත් නැහැ. ජරා ජීර්ණ වෙලා ඇද වැටුණ දවසට කරන්න හිතුවට කරන්න පුළුවන්කමකුත් නැහැ. ආන් ඒ නිසා කායික ශක්තිය තියෙන වෙලාව, හොඳට හිතන්න පුළුවන් වෙලාව, හොඳට දරාගෙන ඉන්න පුළුවන් වෙලාවේ නිතර නිතර මරණය ගැන සිහිපත් කරලා ලබාගත් ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට කල්පනා කරලා මම මගේ ජීවිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා නම් මම යනකොට ගෙනියන්න පුළුවන් දෙයක් තමයි හම්බ කරන්න ඕනේ. මේ ලෝකේ ඉන්න අයටත් යුතුයකම් කරන්න ඕනේ. නමුත් මගට බැස්සහම හොඳට මග වියදම් තියෙනවා නම් බයක් නැතුව ගමන යන්න පුළුවන්. සංසාර ගමනත් එහෙමයි. ඒ නිසා අපි හැමෝම කල්පනා කරලා බලමු. අද මරණේ මා හොයාගෙන ආවොත් මංගව මග වියදම් තියනවාද කියලා. නැතිනම් ඉක්මනට හොයාගන්න එක හැමෝගෙම අනාගතය යහපතට හරි වටිනවා. එහෙම ජීවිතයක් ගොඩනගනවා කියන උතුම් අදිෂ්ඨානයේ සියලු දෙනාම ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ඒ කාරණාව මුදුන්පත් කරගන්න අපි සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.